තෙරුවන් සරණයි. රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය මගින් මාසිකව පවත්වනු ලබන සදහම් සිසිලත ධර්මදේශනා මාලාවේ දුරුතු පොහෝදා ධර්මදේශනාව සඳහා වැඩමවා වදාළ අතිපූජනීය වන්දනීය ධර්මකතික කිර්ලපන ඇලන් මැතිනි ආරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේට ධර්මදේශනාව සඳහා නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමි. සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පීපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය දුරු වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. කාරුණික පින්වතුනි, මේ ඉගෙන ගන්න දරුවන් මේ ලෝකයට බෙදා හදා දෙන්න බලාපොරොත්තු වෙන අදහස තමයි සියලු දුකින් පෙළෙන සත්වයෝ දුකින් මිදෙන්න කියලා. ඒ වගේම බියෙන් පෙළෙන සත්වයෝ බියෙන් මිදෙන්න කියලා. ඒ වගේම මේ ලෝකයේ තුල සියලු සත්වයෝම සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවයි හැමතිස්සෙම අපි අපේ ජීවිතේ සත්පුරුෂ මිනිසෙක් විසින් ඇති කරගත යුත්තේ. ඒ බලාපොරොත්තුවෙන් මේ ඉගෙන ගන්න මේ දරුවෝ කරන මේ උත්සාහය, මේ ව්‍යායාමය සාර්ථක වෙනවා වගේ මේ දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු සඳහා ආශිර්වාදයක්ම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මගේ ධර්මාවවාදය ආරම්භ කරනවා. මේ අනන්ත කාලයක් මේ සංසාරේ මෙරි මෙරි ඉපදී ජීවත් වන අපි ගමන් කරන අපි හැමදෙනාටම මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. කලාතුරකින් ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතය තුළ සැපසේ ජීවත් වීම තමයි මේ ලෝකේ හැම කෙනෙක්ම, හැම සත්වයකම, හැම පුද්ගලයෙක්ම කැමති වන්නේ. මේ ලෝකයේ තුල සැපතට හැම සත්වයකම කැමතියි. මේ ලෝකයේ තුල දුකට, ශෝකයට හැම සත්වයකම අකමැතියි. බුදුරජාණන් වහන්සේක අවස්ථාවකදී එය උපමාවක් හැටියට ගන්න කියලා දේශනා කළා. අත්තානං උපමංකත්වා න හනෙය්‍ය න ඝාතේ. තමන් උපමා කරගෙන බලන්න මොකද්ද මේ ලෝකයේ තුල අපි හැම කෙනෙක්ම දඬුවමට එහෙම නැත්නම් කිසියම් තර්ජනයකට එහෙම නැත්නම් බය කිරීමකට එහෙම නැත්නම් පෙළීමකට අපි කවුරුවත් කැමති වෙන්නේ නැහැ. මේ ලෝකේ සියලු සත්වයෝම කැමති නැහැ ඒ දෙයකට. ඒක තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන්ගේ
ගැන කල්පනා කරලා බලනකොට තමන්ට කවුරුවත් කරදර කරනවට, බාධා කරනවට, හිංසා කරනවට, පීඩා කරනවට මම කැමති නැහැ. එහෙමනම් මම කැමති නැති දේ තව කෙනෙක් කැමති වෙන්න බෑ. එහෙමනම් මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් සත්වයෙකු, පුද්ගලයෙකු තමන්ගේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම දියුණුව කර ගැනීමටත්, පවත්වාගෙන යාමටත්, එය තවතත් ඉහළ තත්වයට පත් කර ගැනීමටත් අවශ්‍ය කරන ප්‍රතිපත්ති සමුදායක් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නට යෙදුනා. ඒ ප්‍රතිපත්ති සමුදාය විශේෂයෙන්ම අපි හිතමු ගිහි ජීවිතයක් ගත කරන මිනිස්යාගේ ජීවිතය ආවරණය වන පරිදි අපි කතා කළොත් ඒක ආරම්භ වන්නේ. එතකොට මිනිස්යාගේ ජීවිතය ආරම්භ වන්නේ අම්මාගේ කුස තුල මාස කීපයක් ගත කිරීමෙන්. ඊට පස්සේ මේ ලෝකයේ තුල අපි උත්පත්තිය ලබනවා. උත්පත්තිය ලැබලා දීර්ඝ කාලයක් අපි අම්මා තාත්තගේ ආරක්ෂාව, අම්මා තාත්තගේ උපකාරය, අම්මා තාත්තගේ පිහිට, අම්මා තාත්තගේ රැකවරණය ලැබලා තමයි අපි අපේ ජීවිතේ මේ තත්වයට පත්වන්නේ. අන්න ඒ නිසා තමයි ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලබාගත්ත, ඒ වගේම කාටවත් හිංසාවක්, පීඩාවක් නොකරන, තමන් පිළිබඳව උපමා කරලා කල්පනා කරලා බලන යම් මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ ඒ පුද්ගලයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමන්ගේ ජීවිතේ අම්මා තාත්තට සලකන එක. ඒක එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මනුෂ්‍ය ලෝකයේ තුළ මේ මනුෂ්‍ය ජීවිත ලබාගත් කණ්ඩායම් අතර ඉන්නවා මනුෂ්‍ය ජීවිත ලබාගත් කණ්ඩායම් දෙකක්. එක කණ්ඩායමක් තමයි සත්පුරුෂ මිනිස්යෝ. අනිත් කණ්ඩායම තමයි අසත්පුරුෂ මිනිස්යෝ. එතකොට මේ ලෝකයේ තුල සත්පුරුෂ මිනිස්යෝ ජීවත් වෙනවා, අසත්පුරුෂ මිනිස්යෝ ජීවත් වෙනවා. එතකොට මේ සත්පුරුෂ මිනිසයා කවුද කියන එක හඳුන්වා දීම සඳහා, හඳුන්වා ගැනීම සඳහා, තේරුම් ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දීපු පළවෙනි මිනුම් දණ්ඩ තමයි අම්මා තාත්තාට සැලකීම. එතකොට මේ අම්මා තාත්තට සැලකීම කියන එක මනුෂ්‍යත්වයේ තුල පළවෙනි මනුෂ්‍ය ධර්මයේ වන්නේත්, ඒ වගේම මිනිසෙක් විසින් තමන්ගේ ජීවිතය තුල ක්‍රියාත්මක කළ යුතු පළවෙනි ප්‍රතිපදාව බවට පත්වන්නේත් අම්මා තාත්තට සැලකීම. විශේෂයෙන්ම ඉගෙන ගන්න ළමයි හැටියට අම්මා තාත්තට සලකන ළමයෙක් වුණොත් තමයි ඒ ළමයා යහපත් මිනිසෙක් බවට පත් වෙන්නේ. ඒ ළමයාට අධ්‍යාපනයෙන් සාර්ථකත්වය ලැබෙන්නේ, ඒ ළමයාට විභාග ආදියෙන් ජයග්‍රහණ ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ, ඒ ළමයාට තමන්ගේ ජීවිතයේ දියුණුව, සැපත, සාර්ථකත්වය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලුම ගුණ බලය, එහෙම නැත්නම් ඒ ශක්තිය පිහිටවන්නේ අම්මා තාත්තගේ ආශිර්වාදයේ මත. ඒ නිසා ඉගෙන ගන්න දරුවෙක් වෙනකොට ඉගෙන ගන්න දරුවෝ හැමතිස්සෙම තමන්ගේ ජීවිතේ පළවෙනි ප්‍රතිපදාව බවට පත් කර ගන්න ඕනේ. මේ මනුෂ්‍ය ලෝකෙට ආපු මනුෂ්‍ය දරුවෙකු පළවෙනි ප්‍රතිපදාව බවට පත් කර ගන්න ඕනේ. අනේ මම මාස කීපයක් අම්මයි කුස තුල හිටියේ, අම්මා මාව ආරක්ෂා කළා, තාත්තා මාව පෝෂණය කළා. ඊළඟට මං ඉපදුනාට පස්සේ මට යමක් කතා කරලා කියන්න බෑ, මගේ අවශ්‍යතා හෙලි කරන්න බෑ, මගේ අවශ්‍යතා පෙන්වන්න විදිහක් නෑ. මේ හැම දෙයක්ම තේරුම් අරගෙන මං වෙනුවෙන් මගේ ජීවිතේ මාව සුවපත් කිරීම සඳහා කටයුතු කළ තමන්ගේ අම්මා තාත්තාට සැලකීම තමයි මනුෂ්‍ය දරුවෙක් තුල තියෙන පළවෙනි මනුෂ්‍ය ගුණය කියන එක ලෞතර බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව අපට දේශනා කරපු කාරණයක් නිසා අපි තේරුම් ගන්න ඕනේ. ඒක ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කළ පමණින්ම පමණක් නෙවෙයි, මේ ලෝකයේ තුල විශේෂයෙන්ම අම්මා තාත්තට සලකන අය තමයි දියුණුව, සැපත කියන එක හැමතිස්සෙම ගොඩ නගා ගන්නෙ. දැන් අම්මා තාත්තට සලකපු නැති දරුවෝ ලෝකේ ඉන්නවා, අපි දකින්න ඕන තරම්. හැබැයි අම්මා තාත්තට සලකපු නැති දරුවෝ යම් දවසකදී ලොකු මහත් වෙලා ඒගොල්ලොන්ගේ දරුවෝ ලැබිලා ඒ දරුවෝ Tamanට සලකන්නේ නැති වෙනකොට Taman අන්න අර වේදනාව විඳිනවා. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ඒ විපාකය විඳිනවා. ඒක නිසා දැන් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා දේශනා කරපු ඉතාම වටිනාම සූත්‍රයක් තියෙනවා. ඒකට කියනවා දේවදූත සූත්‍රය කියලා.
මේ දේවදූත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරි ඉතා වැදගත් ඉතාම සුවිශේෂ කාරණාවක් උන්වහන්සේ දේශනා කරනවා, සිහිපත් කරනවා. ඒ කාරණාව තමයි යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ සැප ලබන්න කැමති නම් ඒ සැප ලබන්න කැමති අය තමන්ගේ ජීවිතේ පළවෙනියටම කරන්න ඕනේ මොකද්ද? සුඛා මත්තේයතා ලෝකේ. අම්මාට සලකන්න ඕනේ. අතෝ පෙත්තේයතා සුඛා. තාත්තට සලකන්න ඕනේ. මේ ලෝකයේ තුල සැප ලබා ගැනීමට කැමති යම් දරුවෙක් සිටීත් නම් ඒ දරුවා තමන්ගේ ජීවිතේ පළවෙනිම කාර්යය බවට පත් කරගන්න ඕනේ තමන්ගේ අම්මාට සහ තාත්තාට සැලකීම. දැන් එතකොට අපි කතා කළේ දැන් බුදුහාමුදුරුවෝ ඊටාම ඉහළ වශයෙන් දේශනා කළා. ඒක මේ මනුෂ්‍යත්වයේ ලබාගෙන අම්මා තාත්තට නොසලකා තමන්ගේ ජීවිතය ගත කරලා ඊට පස්සේ මරණයටපත් වුණාට පස්සෙත් මරණයෙන් පස්සේ අපාගත වෙන අය අවීච මහා නරකයේ උපදින්න පුළුවන් ය. ඒ අවීච මහා නරකයේ ඉපදුනොත් එහෙම ඒ ඇත්තන්ට අපායේ මොන විදිහේ දඬුවම් මොන විදිහේ ප්‍රශ්න කිරීම වලට යටත් වෙනවද කියන කාරණාව ලෞතුරා බුදුහාමුදුරු ඊටාම පැහැදිලිව මේ දේවදූත සූත්‍රයේදී දේශනා කරන්න යෙදුණා. ඉතින් ඒ නිසා මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් මනුෂ්‍ය දරුවෙකු තමන්ගේ ජීවිතයේ අධ්‍යාපනයේ ලබන කාලය තුල විශේෂයෙන්ම අධ්‍යාපනයේ ලබන කාලය තුල තමන්ගේ ජීවිතයේ තුල පිහිටිය යුතු පළවෙනිම ගුණය හැටියට තමන් ඇති කර ගන්න ඕනේ. මොකද්ද? අම්මා තාත්තට සැලකීම. කොහොමද අම්මා තාත්තට සලකන්නේ? දැන් යම් කෙනෙක් හිතන්න පුළුවන් ඔව් අපි අම්මා තාත්තට සලකනවා ලොකු වුණාම අපි රස්සාවල් කරනකොට අපි ව්‍යාපාර කරනකොට අපි හම්බ කරනකොට අපි යම් තත්යකට එනකොට අපි අම්මා තාත්තට සලකනවා කියලා අපි කල්පනා කරනවා. හැබැයි අම්මා තාත්තට සැලකීමේදී ඉගෙන ගන්න ළමයි අම්මා තාත්තට සලකන එක ඊටත් වඩා ලොකු වුණාම සලකන එක වටිනවා. හැබැයි ඊටත් වඩා වටින්නේ ඉගෙන ගන්න කාලය තුල අම්මා තාත්තාට කීකරුව වාසය කිරීම. අම්මා තාත්තට කීකරුව වාසය කිරීම. අම්මා තාත්තා කියන දේ අහන, අම්මා තාත්තා කියන දේට පිටින් යන්නේ නැති, අම්මා තාත්තා සතුටු වන විදිහට අම්මා තාත්තගේ අවවාදය පිළිගන්න එක බුදුහාමුදුරුවෝ දේශනා කළ ඊටාම ශ්‍රේෂ්ඨ මව්පිය උපස්ථානයක් හැටියට. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ මේ අම්මා තාත්තට සැලකීම කියන උතුම් ගුණය තමන්ගේ ජීවිතය තුළ අපි ගොඩනගා ගන්න ඕන. ඉගෙන ගන්න ළමයි හැටියට අනිවාර්යයෙන්ම තමන්ට තමන්ගේ ජීවිතේ අධ්‍යාපනය සඳහා ලොකු බලාපොරොත්තු ඇති කරගත්ත විභාගාදියෙන් ජයග්‍රහණ ලබා ගන්න බලාපොරොත්තු වන දරුවෙකු විසින් තමන්ගේ ජීවිතය තුළ විශේෂයෙන්ම ඒ උතුම් ගුණය ප්‍රගුණ කළ යුතු වග අපි විශේෂයෙන් මේ වෙලාවේදී ඉගෙන ගන්න දරුවන් හැටියටත් පුංචි ළමයි හැටියටත් අපි මතක් කරනවා. ඒ අය තමන්ගේ ජීවිතේ පළවෙනි අත්දැකීම බවට පත් කරගන්න, පළවෙනි ගුණේ බවට පත් කරගන්න තමන්ගේ අම්මා තාත්තට සලකන එක. මොකද හේතුව මේ මනුෂ්‍ය ලෝකෙට අපිට එන්න උපකාර කළේ අම්මා තාත්තා. මේ මනුෂ්‍ය ලෝකයේ තුල ඇවිදිලා අපේ ජීවිතේ අතපය වාරු සකස් වෙනතුරු අපිව පෝෂණය කළේ අපේ අතපය ආරක්ෂා කළේ අපේ අම්මා තාත්තා. ඒ නිසා මේ අම්මා තාත්තාට සැලකීම තමයි ජීවිතේ පළවෙනිම උතුම්ම ඉහළම කාර්ය හැටියට ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒක එක ආගමකට, එක ජාතියකට, එක පිරිසකට සීමා වන දෙයක් නෙවෙයි. ඒක මුළු මහත් සියලු සත්වයන්ටම පොදු වූ ධර්මතාවයක්. ඒ නිසා අම්මා තාත්තා හිතනවා නම් අනේ මේ ලෝකෙම ඉන්න සියලු දරුවන්ට වඩා මගේ දරුවා තමයි ගුණවන්ත, මගේ දරුවා තමයි කීකරු, මගේ දරුවා තමයි මං කියන දේ අහන්නේ, මගේ දරුවා තමයි මට ආදරයේ සෙනෙහස තියෙන්නේ කියලා ඒ අම්මා තාත්තලා නිතැතින්ම දැනෙනවා නම් ඒක අනේ මගේ දරුවා වෙච්ච නිසා මං ආදරෙයි කියන එක වැදගත් නෑ. අනේ මගේ දරුවා නිසා මං ඒ දරුවා කෙරෙහි පැහැදීම, විශ්වාසයේ ලෝකේ වැඩිම මට ලෝකයේ කියලා තියෙන එක පැහැදිලි වෙනවට වඩා තමන්ගේ ජීවිතේ කීකරු දරුවෙක් හැටියට, කියන දේ අහන දරුවෙක් හැටියට විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය තුළ ඒ ගුණය ගොඩනගා ගැනීම, එහෙම නැත්නම් අම්මා තාත්තට කීකරු වීම නිසා
තමන්ට අධ්‍යාපනය තුළ ලබාගත යුතු ජයග්‍රහණ ලබන්නට එය ඉමහත් වූ ආශිර්වාදයක් ලැබෙන බව නම් අපිට ප්‍රත්‍යක්ෂයෙන්ම කියන්න පුළුවන් කාරණාවක්. විශේෂයෙන්ම අපි දන්නවා අම්මා තාත්තට කීකරුව සහ අම්මා තාත්තට සමීපව ඉන්න දරුවන්ට තමයි මේ ධාරණ ශක්තිය කියන එක ඉතා හොඳින් පිහිටන්නේ. මොකද හේතුව අම්මා තාත්තගෙන් ගිලිහි යන දරුවෝ මේ ලෝකයේ තුල නොඑක් අමාරුවේ වැටෙන දේවල් වලට පත් වෙන්න පුළුවන්. අර අපි දන්නවා සකුණක්ගේ වගේ එහෙම නැත්නම් ලෞතර බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව හරි ලස්සන උපමා කතාවක් දේශනා කළා. අර කැට කිරිල්ලියක්. මේ කැට කිරිල්ලිය තමන්ගේ දරුවට හැමතිස්සෙම අවවාද කරනවා ඉගිල්ලෙන්න පුරුදු කරන ගමන් පුතේ තමන්ගේ සීමාව තියාගෙන ඉගෙන පියඹන්න ඕනේ කියලා. හැබැයි මේ පුංචි කැටකිරිල්ලි දරුවා තියෙන ශක්තියත් එක්කලා මව්පියෝ කියන දේ අහන්න නැතිව තමන්ගේ සීමාව ඉක්මවා ඉගිල්ලෙන්න ගිහිල්ලා උකුස් එකට අහු වුණා. අහුවෙච්ච වෙලාවේදී මේ පුංචි කැටකිරිල්ලි දරුවා කම්පා වෙනවා දුක් වෙනවා. අනේ දෙයියනේ මගේ අම්මා තාත්තා කියන දේ අහලා මගේ සීමාව තුල මං හිටියානම් කවදාවත් මම මෙහෙම අමාරු වෙටෙන්නේ නැහනේ. මම මේ සියලු දුක් කරදර බාධා වලට පත් උනේම මට මේ දුක ඇති උනේම සත්‍ය වශයෙන්ම මගේ ජීවිතේ මං අම්මා තාත්තා කියන දේ අම්මා තාත්තා කියපු දේ අහපු නැති නිසා කියලා හිත විශේෂයෙන් මේ කැටකිරිල්ලියගේ දරුවා එහෙම නැත්නම් මේ කිරිල්ලිය දුක් වෙනකොට අර උකුස්ස කල්පනා කළා මට වඩා ලොක්ෙක්ද නුඹලගේ අම්මා තාත්තා. එහෙනම් ඔය කියන සීමාවට ඵලයන් බලන්න. ඒ සීමාවට දාලත් මම අල්ලලා පෙන්වන්නම් කියලා එහෙම අල්ලන්න ගිහිල්ලා ඇත්තටම මේ පුංචි කැටකිරිල්ලියට බේරෙන්න පුළුවන්කම තිබුණා මේ සීමාව තුල හිටපු නිසා ආපු නිසා. හැබැයි ඒක උකුස්සාගේ වරදින් එහෙම නැත්නම් ආඩම්බරකම නිසා එහෙම වුණත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ අම්මා තාත්තා පෙන්වන සීමාව අම්මා තාත්තගේ සීමාව තුල වාසය කිරීම තමයි ඉගෙන ගන්න දරුවෙකුට ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම අද මේ ධර්ම දේශනාව තුළින් විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ අනන්ත කාලයක් සංසාරේ මෙරි ඉපදී යන අපි හැමදෙනාටම මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළ ඊටාම වටිනාම සුන්දරම සහ අපේ ජීවිතයට ශක්ති සම්පන්නම කාලය බවට පත්වන්නේ පදනම බවට පත්වන්නේ අපේ ජීවිතේ ඇත්තටම ඉගෙන ගන්න කාලය. ඒ නිසා මේ ඉගෙන ගන්න කාලය තුලදී අම්මා තාත්තගේ සීමාව තුල ඉන්න අම්මා තාත්තට කීකරුකම ඇති අම්මා තාත්තා කියන දේ අහන අම්මා තාත්තාට පිටින් යන්නේ නැති සහ අම්මා තාත්තත් එක්ක ඕනෑම දෙයක් කතා කිරීමේ හැකියාව විවෘත බව ඇති සමීප භාවය ඇති දරුවන්ට තමන්ගේ ජීවිතයේ විශේෂයෙන්ම අධ්‍යාපනයේද පෞරුෂත්වයේද ඒ වගේම තමන්ගේ ජීවිතයේ නිවැරදි මානසික ශක්තිය දියුණුවද පිරිසිදු භාවයේද ගොඩනගා ගැනීමට පුළුවන් වග අපි විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ. අන්න එවැනි අපි දන්නවා ගොඩනැගිල්ලක් හදනකොට ඒ ගොඩනැගිල්ල සකස් කිරීමට පෙර යොදන අත්තිවාරම තමයි ඒ ගොඩනැගිල්ලේ ශක්ති සම්පන්න භාවයේ පවතින්නේ. ඒ වගේ ජීවිතයක අත්තිවාරම බවට පත්වන්නේ එහෙම නැත්නම් මූලික පදනම බවට පත්වන්නේ ඉගෙන ගන්න කාලය. ඒ ඉගෙන ගන්න කාලය තුල අම්මා තාත්තාගේ සමීපය තුල වාසය කිරීම එක පැත්තකින් අම්මා තාත්තට හිංසා පීඩා නොකිරීමක්. දැන් අපි දන්නවා අම්මා තාත්තාගේ සීමාවෙන් ඔබට ගිහිල්ලා නොයෙක් කරදර බාධා ඇති වෙනකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට දරුවෝ එපා වෙන්නේ තමයි මොන දුක හරි විඳදරා ගන්නවා තමයි. ඒ වුණාට හැබැයි තමන්ගේ වරදක් නිසා තමන්ගේ අඩුපාඩුවක් නිසා තමන්ගේ නොසලකිලිමත්කමක් නිසා යම් කෙනෙක් මේ ලෝකයේ තුල තමන්ගේ ජීවිතේ යම් දුකක් විඳිනවා නම් එහෙම නැත්නම් යම් දුකක් ඇති කරනවා නම් අම්මා තාත්තට ඒක සුවිශාල පාප කර්මයක් හැටියටයි අපි දකින්නේ. ඒ නිසා පින්වතුනි මේ ජීවත් වන ස්වල්ප කාලය තුල අපිට ළමා කාලය කියන එක ඉගෙන ගන්න කාලය කියන එක හැමදාම පවතින දෙයක් නෙවෙයි.
ඒ නිසා මේ ජීවත් වන ස්වල්ප කාලය තුලදී ඒ දැක්ම ඒ අවබෝධය ජීවිතේ ගොඩනගා ගැනීම සඳහා මූලික ගුණය නුවණ පහළ කරගන්න ඕනේ කියන කාරණාව තමයි මම පළමුවෙන්ම පැහැදිලි කරන්නේ. ඒ වගේම අපි දන්නවා යම් කෙනෙක් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන බරක් නොවන කරදරයක් බාධාවක් නොවන යම් කෙනෙකුට තමන්ගේ ජීවිතයේ කිසියම් අපහසුතාවයකට පත් නොවන ක්‍රමවේදයකට තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමට නම් පළවෙනි මූලික ප්‍රතිපදාව හැටියට අම්මා තාත්තාට කීකරුව අම්මා තාත්තගේ හිත නොරිදවා අම්මා තාත්තට දුක් ගින්දරක් නොදී අම්මා තාත්තට හිංසාවක් පීඩාවක් නොවන ආකාරයට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යෑම තමන්ගේ මුළු ඉතුරු ජීවිත කාලයම නිදහසේ සහ සුවසේ පවත්වාගෙන යාමට ඊටාම සුදුසු කාරණාවක් හැටියට මම ඉගෙන ගන්න දරුවන්ට විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම අපි දන්නවා ඉගෙන ගන්න දරුවෝ ගහම මේ අධ්‍යාපනය කියන එකත් ඊටාම වැදගත් වෙන්නේ ඇයි කාටවත් හිංසාවක් පීඩාවක් නොකරන්න. කිසිවෙකුටත් හිංසාවක් පීඩාවක් නොකරන්න. මොකද හේතුව අපි දන්නවා මේ ලෝකයේ තුල යම් කෙනෙක් අධ්‍යාපනය ලැබුවොත් අධ්‍යාපනය ලැබපු සමහර අයත් ලෝකයට හිංසා පීඩා කරන අවස්ථා තියෙනවා. නමුත් ඒ වුණාට දරුවනේ මේ ලෝකයේ තුල ඊටාම සුලභ වශයෙන් අපි දකිනවා මේ සමාජයට හිංසා පීඩා කරන්නේ මේ සමාජයට බාධා කරන්නේ මේ සමාජයට කරදර කරන්නේ මේ සමාජයේ අවහිරතාවයට පත් කරන්නේ හිංසනයට ලක් කරන්නේ හැමතිස්සෙම මේ ඉගෙනීම සාර්ථක වෙච්ච නැති ඉගෙන ගන්න බැරි වෙච්ච එහෙම නැත්නම් ඉගෙන ගැනීම කරගන්න නොහැකි වෙච්ච කණ්ඩායමක් තමයි වැඩි ප්‍රමාණයක් ගත්තාම ඉන්නේ මේ සමාජය තුළ මේ ලෝකයේ තුළ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි නිතර යනවා හිරගෙදරට හිරගෙවල් වලට යනවා හිරගෙවල් වල ධර්ම දේශනා පවත්වනවා ධර්ම සාකච්ඡා පවත්වනවා නොඑක් විදිහේ උපදෙස් ආදී දේවල් ලබා දෙන අවස්ථා තියෙනවා. එතකොට මේ තැන්වලදී අපි දකින දෙයක් තමයි බොහෝ වෙලාවට වැඩි ප්‍රමාණයක් මේ ඉගෙනීම් හරියට කරගත්ත නැති අය තමයි මේ ගොඩක් වැරදි වලට නොඑක් ගැටලු වලට ප්‍රශ්න වලට පත් වෙලා තියෙනවා. අපි දන්නවා එක්තරා දාර්ශනිකයෙක් සිහිපත් කළා එක ඉස්කෝලයක් පාසලක් වැසීම හිරගෙවල් 100ක් ඇරීමක් හා සමානයි කියලා. දැන් එතකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල ඊටාම පැහැදිලිව පෙන්නපු දෙයක් තමයි තමන්ව උපමා කරගෙන මට කවුරුවත් හිංසා පීඩා කරනවට කැමති නෑ මට කවුරුවත් දඬුවම් කරනවට කැමති නෑ මට කරදර කරනවට කැමති නෑ හැබැයි මං අකමැති දේ මං අනිත් අයට කරන්න හොඳත් නෑ හැබැයි මං අකමැති දේ අනිත් අයට නොකර ඉන්න නම් පළවෙනි ගුණය තමයි තමන්ගේ ජීවිතේ අම්මා තාත්තාට කීකරු අම්මා තාත්තගේ සීමාව තුල අධ්‍යාපනය ලබන කාලය තුල ගත කිරීම සහ මේ අධ්‍යාපනය සතියෙන් යුතුව සිහියෙන් යුතුව සිද්ධ කිරීම. දැන් මොකද්ද මේ සිහියෙන් යුතුව කරනවා කියන එකත් ඊටාම ආකර්ෂණීය සහ අවධානය යොමු කරගත යුතු දෙයක්. දැන් සමහර ළමයි ඉන්නවා ඉගෙන ගන්නවා කිව්වට ඒ ඉගෙනීම කරන්නේ එක්ක මව්පියන්ට ඕනකමට එක්ක ගුරුවරුන්ට ඕනකමට එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක් නිසා. එහෙම නෙවෙයි යම් දරුවෙක් හැමතිස්සෙම තමන්ගේ ජීවිතය තුළ තේරුම් ගන්න ඕන කල්පනා කරන්න ඕන මම මගේ ජීවිත කාලය තුළ මේ අධ්‍යාපනය ලබන්නේ මම මගේ ජීවිතයේ ආලෝකය ඇති කර ගැනීම සඳහා මගේ ජීවිත කාලය තුළ මං අනිත් අයට හිංසාවක් පීඩාවක් නොකිරීම සඳහා ඒ වගේම මම මගේ ජීවිතය තුළින් ලෝකයට ආලෝකයක් ලබා දීම සඳහා ඒ මම දල්වන පහනෙන් අනිත් අයටත් ආලෝකය ලැබෙන මට පමණක් නෙවෙයි. ඒ නිසා මගේ ජීවිතය නැමැති පහන මගේ ජීවිතය නැමැති මේ දූපත එළිය කරගත්තාම මට මුළු ලෝකයක්ම එළිය කරන්න හැකියාව තියෙනවා. ඒක දෙවෙනි කාරණා. ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතයට ආලෝකය ඇති කරගන්න පුළුවන්. දැන් මම මගේ ජීවිතේ නිවැරදිව සතිය පිහිටුවාගෙන ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඇත්තටම ඒක මගේ ජීවිතය තුළ ආලෝකය ඇති කර ගැනීමක්. ඒ මගේ ආලෝකය ලෝකයටද සමාජයටද වටපිටාවටද ආලෝකය බෙදා හදා ලබා දීමට
ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒක නිසා පින්වතුනේ අපි හැම කෙනෙක්ම අපේ ජීවිත කාලය තුලදී මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ යම් මිනිසෙක් හිතනවා නම් මගේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න, වටිනාකම වැඩි දියුණු කරගන්න, මගේ ජීවිතේ ආලෝකය වැඩි කරගන්න, මගේ ජීවිතයේ අවිහිංසාව වැඩි දියුණු කරගන්න, මගේ ජීවිතයේ සේවාව වැඩිපුර සපයන්ට මට කරන්න පුළුවන් උප්පරිම වටිනාම උතුම්ම උසස්ම දේ තමයි මම ඊටා හොඳින් සතිපට්ඨානය සිහිය පිහිටුවාගෙන ඉගෙන ගන්න එක. ඒ නිසා අපි මතක් කරනවා අපි පින්වත් දරුවනේ ඔබලාගේ ජීවිතේ පළවෙනි ගුණය හැටියට පළවෙනි ගුණාංගයේ හැටියට ඔබලාගේ ජීවිතය තුළ හොඳින් ඉගෙන ගන්න. අපි දන්නවා මේ රටේ සමහර වෙලාවට මේ බස්නාහිර පළාත එහෙම නැත්නම් කොළඹ දිස්ත්‍රික්කය ආදී පළාත් වලට වඩා තවමත් පහසුකම් අඩු තවමත් පහසුකම් ඒ තරම් නැති ඒ වගේම ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය කරන දේවල් නොමැති පළාත් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඔය මාතලේ දිස්ත්‍රික්කය වගේ බදුල්ල දිස්ත්‍රික්කය වගේ ගත්තාම සමහර වෙලාවට සමහර පළාත් වලට හරියකට පාරක් තොටක්වත් පාසලකට යන්න නැහැ. තවමත් පාසලේ ඉගෙන ගැනීම සඳහා ඩෙස්පුටුවක් නැති පාසල් තියෙනවා. හැබැයි ඒ පාසල් වල ඉඳලා හිටලා හරි උවමනාව සහ සංසාරික පුරුද්ද නිසා හොඳින් ඉගෙන ගන්න යම් දරුවෝ ඊට පස්සේ ඒ ඇත්ත කොළඹට ඇවිදිලා ඒගොල්ලගේ අධ්‍යාපනය දියුණු වීම නිසා ඒ දරුවන්ට පමණක් නෙවෙයි ඒ දරුවන්ගේ අම්මා තාත්තට පමණක් නෙවෙයි ඒ දරුවන්ගේ ගමට පමණක් නෙවෙයි මේ පළාතටම ආලෝක ලැබිච්ච අවස්ථා අපි ඕන තරම් දකිනවා. ඉතින් ඒ නිසා අපි මතක් තේරුම් ගන්න ඕන මේ ලෝකයේ තුල අපට අපේ ජීවිතේ වැඩි දියුණු කර ගැනීම වටිනාකම වැඩි කර ගැනීම කියන එක හැමතිස්සෙම අපිට ඇති කර ගන්න පුළුවන්කම තියෙන්නේ අපි අධ්‍යාපනය තුලින් ගොඩනගා ගන්න දියුණුව. මේ අධ්‍යාපනය තුලින් ගොඩනගා ගන්න දියුණුව අපිට මිනුම් දණ්ඩක් හැටියට ගන්න තියෙන විභාග සමත් වීම. එතකොට මෙන්න මේ විභාග ඊටාම ඉහළින් සමත් වෙමින් අධ්‍යාපනය ඉහළින් දියුණු කර ගැනීම තමන්ගේ ජීවිතයටත් ආලෝකයක් වෙනවා. ඒ ආලෝකය අනිත් අයගේ ජීවිතවලටත් ලැබෙනවා. විශේෂයෙන් අම්මා තාත්තට, පවුලේ අයට, ගමට, පළාතට, රටට එහෙම ලැබෙනවා. ඒ නිසා ලෝතුරා බුදුහාමුදුරුවන් වහන්සේ අපිට පෙන්වා දුන්නේ මේ ලෝකයේ තුල මිනිස්සෙකුට අධ්‍යාපනය කියලා කියන්නේ මහා රත්නයක්, මණිකක් වගේ කියලා. ඉතින් ඒ නිසා මේ ප්‍රඥාව නැමැති එහෙම නැත්නම් බුද්ධිය නැමැති මේ අධ්‍යාපනයේ නැමැති මේ දැනුම නැමැති මණික අපේ ජීවිතයට එකතු කරගත්තාම ඒ ජීවිතේ වටිනාකම වැඩි වෙනවා දරුවනේ. ඒ නිසා එතකොට අපිට කාටවත් හිංසා පීඩා කරන්න, කරදර කරන්න, බාධා කරන්න, එහෙම නැත්නම් කාගෙන්වත් පිහිට බලාගෙන, එහෙම නැත්නම් කායෙන්වත් දෙයක් බලාපොරොත්තු අපි යදින්න හෝ එවැනි තත්වයකට යන්න අවස්ථාවක් නැහැ. අපිට අපේ ජීවිත කාලය තුළ ඕනෑ තරම් අවස්ථාව ලැබෙනවා අපිට අපේ ජීවිතයේ සැපවත් භාවයට පත් කරගන්න වගේම කාටවත් හිංසාවක් පීඩාවක් නැතුව තමන්ට මේ ලෝකයට මෙහෙවරක් කරන්න. ඒ නිසා දැන් අපි දන්නවා අපේ ජීවිතයේ සමහර වෙලාවට අපි ධර්මයේම සමහර කාරණා අරගෙන කියනවා අපි කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. ඒ නිසා අද හොඳට ජීවත් වෙන්න ඕනේ කියලා. ඒක තර්කයට ගත්තාම යථාර්ථයට ගත්තාම ඒක එහෙම වෙන්න පුළුවන්. හැබැයි තර්කයට යථාර්ථයට ගත්තාම එහෙම නොවෙන්නත් පුළුවන් නේ. දැන් අපි හෙට මැරෙනවම කියලා ස්ථිරව නියතියක් නැහැනේ. එතකොට දැන් අපි හෙට මැරෙයිද දන්නේ නැහැ. ඒ නිසා අද හොඳින් ඉන්න ඕනේ කියලා අපි අද අපේ ජීවිතේ නාස්ති කරගත්තොත් හෙට මැරුණ නැත්තම් මොකද වෙන්නේ? අනිද්දාට අපේ ජීවිතේ අපි අතරමං වෙනවා. අපේ ජීවිතේ අවුල් වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට මේ පාසල් යන කාලෙදී ඉගෙන ගන්න කාලෙදී තරුණ දරුවන්ට යම් බොහෝ දෙනා තමන්ගේ ජීවිතේට හිතට දාන කාරණාව තමයි අනේ අපි හෙට මැරෙයිද දන්නේ නැහැ. අපි තව කොච්චර කාලයක් ජීවත් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ ඉන්න ටිකේ සුවයෙන් සතුටෙන් විනෝදෙන් සහ සැප ලබා ගන්නට ඕනෑ කියලා. හැබැයි ඒ වචන එහෙම කිව්වට
ඒ වචන තුලින් ඊළඟට සැප ලබා ගැනීම කියන කාරණාව ඔස්සේ බොහෝ අය ඒවෙන් යොමු වෙන්නේ දුක් ලබා ගන්න පුරුදු ගති සිරිත් වලට. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක් තවත් යාළුවෙකුට යෝජනාව ඉදිරිපත් කරන්නේ අනේ බං අපි හෙට මැරෙයිද කොහොමද දන්නේ ඒ නිසා අද හොඳින් සතුටින් ඉන්න ඕනේ. එහෙම කියලා. හැබැයි එහෙම යෝජනා කරලා අන්තිමටම අපිට ඒ පුරුද්ද ඇති කරලා අපිව විනාශ වුණාට පස්සේ අපි මැරිලත් නැත්තම් අපි අන්තිමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කාලකන්නි වෙච්ච අවාසනාවන්ත වෙච්ච ඉගෙන ගත්තෙත් නැති ධාරණ ශක්තියක් නැති සතිපට්ඨානයක් නැති පෞල් ජීවිතයක් නැති සමාජමය පසුතලයකුත් නැති ඊටම අවාසනාවන්ත තත්වයකට තමයි අපි පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ජීවත් වන ස්වල්ප කාලය තුළ ඔබ අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ තේරුම් ගත යුතු කාරණාවක් තමයි මේ ජීවත් වන කාලය තුළ අපේ එකම භාවනාව එකම ඉලක්කය එකම අරමුණ බවට පත්විය යුත්තේ අධ්‍යාපනය. ඒක තමයි මගේ ජීවිතයේ එකම ඒකායන ඉලක්කය. ඒ නිසා මෙන්න මේ ඒකායන ඉලක්කයේ සඳහා යන මිනිස්සෙක් මේ අධ්‍යාපනය තමයි මගේ එකම භාවනාව. අධ්‍යාපනය තමයි මගේ ජීවිතයේ එකම ඉලක්කය කියන අදහසින් මේක භාවනාවක් හැටියට මේක සතිපට්ඨානයෙන් යුතුව ගොඩනගාගෙන යන මිනිසයන්ට තමයි තමන්ගේ ජීවිතය තුළ සැබෑම සැපත, සැබෑම දියුණුව, සැබෑම අධ්‍යාපනය, සැබෑම විභාග සමත් වීම, සැබෑම ඉහළට යෑම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. මම දන්නවා අවුරුදු 11ක් වෙනකොටත් අයන්නා යන්නවත් කියවපු නැති එක්තරා ඉතාම අතිශය දුෂ්කර ගමකින් ආපු එක්තරා දරුවෙක් අන්තිමට තමන්ගේ ජීවිතයේ අධ්‍යාපනය හොඳින් කරලා අන්තිමටම අපේ රටේ ඊටාම ඉහළම තනතුරක් ලබා ගත්ත මහා බැංකුවේ අධිපති බවට පත්වෙච්ච අවස්ථාවක් පිළිබඳව මම දන්නවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි මේ අපේ දරුවන්ට මතක් කරන්නේ ඔබලාගේ ජීවිතය තුළ මොනතරම් මනසට නොඑක් බාහිර බලාපොරොත්තු, බාහිර සිතිවිලි, බාහිර යෝජනා, බාහිර අදහස් මොනවා ඇති වුණත් අපි අපේ ජීවිතේ හෙට මැරෙයි කියලා අපි ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මිනිස්සෙකුට ජීවත් වෙන්න පුළුවන් යම් ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයුෂ ප්‍රමාණය ජීවත් වෙන්න ලැබෙනවා. සම්මුති වශයෙන් ගත්තාම මේක අපි විශ්වාස කරනවා අද කාලේ ඉගෙන ගන්න ළමයෙකුට අවම වශයෙන් අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ අවුරුදු 60 70ක් කියන එක Tamanට සැපවත්ව පවත්වාගෙන යෑමට මේ අවුරුදු 20 දක්වා තියෙන අධ්‍යාපනය ඊටා තදින් සිද්ධ කිරීම ඊටාම වැදගත් වෙන බව ඒක හරියට ඊටාම තට්ටු සිය ගණනාවක ගොඩනැගිල්ලක් සකස් කිරීමට යොදන පදනම වගේ ෆවුන්ඩේෂන් එක වගේ ඊටාමත්ම ශක්තිවන්ත වෙනවා කියන එක අපි මේ කාලය තුල හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ. අපි දන්නවා මේ උත්සාහය කියන එක, ඉගෙන ගැනීම කියන එක, සමහරට ධාරණය කර ගැනීම කියන එක, පාඩම් කිරීම කියන එක, මතක තබා ගැනීම කියන ඒවා ඊතරම්ම සුන්දරමත් නෑ සමහර වෙලාවට. අපිට ඒක මහා වදයක් වෙන අවස්ථා තියෙනවා. අපහසුතාවයක් වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ වුණාට ඒ වදයක් වෙන අපහසුතාවයෙන් ඒ ගොඩනගා ගන්න දේ ඊට පස්සේ විශාල සැපතක් බවට පත් වෙනවා කියන එක අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ. මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ යම් කෙනෙක් මොන ජාතියකට අයිති වුණත් මොන ආගමක් අදහැව්වත් මොන විදිහේ මතිමතාන්තර දැක්වුවත් අපි දන්නවා සහතික වශයෙන් මනුෂ්‍යත්වයේ හැටියට අපි අන්තිමටම එන තැන තමයි අපි සැපසේ ජීවත් වීම, සතුටෙන් ජීවත් වීම. එතකොට මේ සැපසේ ජීවත් වීම සහ සතුටෙන් ජීවත් වීම කියන කාරණාවට මනුෂ්‍ය ජීවිතයක් ආරම්භ කරන දරුවෙකු තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගත යුතු පදනම බවටම පත් වෙන්නේ විශේෂයෙන්ම අම්මා තාත්තට සැලකීමත් ඊළඟට අධ්‍යාපනය නිවැරදිව සිද්ධ කිරීමත්. එතකොට මේ අධ්‍යාපනය කියන කාරණාවේදී අපි දන්නවා අධ්‍යාපනය කියන එක ගුරු ගෞරවයෙන් යුතුව කළ යුතු දෙයක්. ඒ නිසා අම්මා තාත්තා ළඟට මේ ලෝකයේ තුල අපි වැඩියෙන්ම ගෞරව කළ යුතු ඊළඟ පිරිස හැටියට අපි දකින්නේ අපේ ගුරුවරු. ඉතින් කොහොමුණත් මේ ගුරු භක්තිය ඇති කරන, ගුරු ගෞරවය ඇති කරගෙන
යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ අධ්‍යාපනය ලබනවද ඒ ලබාගත් අධ්‍යාපනය තුළින් තමන්ගේ ජීවිතයට කිසියම් ආලෝකයක් ඇති කරගෙන ඒ ආලෝකය මුළු මහත් ලෝකයටත් බෙදා හදා දෙන්න පුළුවන්කම ලැබෙනවා කියන කාරණාව තමයි විශේෂයෙන්ම අපි මේ ධර්ම දේශනාව තුළින් මේ ඉගෙන ගන්න දරුවන්ට අපි මතක් කරන්නේ මේ ಗುಣ දෙක ගොඩනගන්න කියලා. හැබැයි මේ ಗುಣ දෙක ගොඩනගනවත් එක්කම අපි දකින්න ඕන මේකේ අනිත් පැත්ත. අනිත් පැත්ත කියලා කියන්නේ දැන් යම් කෙනෙක් තමන්ගේ අම්මා තාත්තා නොසලකා හරින්නේ නම් යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ අධ්‍යාපනය නොලබන්නේ නම් උවමනාවෙන් සහ අවශ්‍යතාවයේ පරිදි යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ අධ්‍යාපනය හරියට ලබන්නේ නැත්නම් යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ ඉගෙනීම හරියට නොලබන මනුෂ්‍යයාගේ ජීවිතය අපිට කියන්න පුළුවන් කිසිම වටිනාකමක් නැති. අපි දන්නවා දැන් අපේ රට ගත්තාම රටක් හැටියට ගත්තාම සමහර වෙලාවට අපි දකිනවා දැන් මේ දවස්වල නම් ටිකක් ඒක මේ වසංගත තත්ත්වයක් එක්ක වෙනස් වුණාට සාමාන්‍යයෙන් අපි රටේ තොටේ ගොඩාක් සමීක්ෂණ පරීක්ෂණ කරන අවස්ථාවන් වලදී අපි දැකලා තියෙනවා ඉගෙන ගත්ත නැති ළමයි නොයෙක් සුපර් මාකට් වල කඩමණ්ඩි වල නොයෙක් සමාජ එකතු වෙන යම් යම් ස්ථානවල සහ ගෙවල් වල නිකම් රස්තියාදුවේ සිටින එහෙම නැත්නම් නිකං තමන්ගේ ජීවිතයේ තමන්ට යහපතක් ඇතිවෙන ආකාරයට කටයුතු වෙන්නේ නැති නිකන් කාලය ගෙවෙන නිකන් කාලය කාදමන පුජ්‍යලයෝ බවට බොහෝ අය පත් වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මෙහෙම වෙන්නෙම අධ්‍යාපනය නොලබා කටයුතු කළාම. දැන් අපි දන්නවා ඊළඟට සමහර වෙලාවට දැන් මෙතෙන්දී අපි දකිනවා මේ අධ්‍යාපනයට බාධා වෙන ප්‍රධානම කාරණාවට පත් වෙන්නේ දැන් ඉගෙනීමට තියෙන්න ඕනේ පළවෙනිම ගුණය මොකද්ද? සතිපට්ඨානයනේ. සතිපට්ඨානය කියන්නේ මොකද්ද? ඉගෙන ගැනීමට හේතු වන දේ, ජීවිතයේ සියලු කටයුතු වලට සාර්ථකත්වයට හේතු වන දේ, සැනසීමට හේතු වන දේ, නිවන් දැකීමට හේතු වන දේ. එතකොට මේ සතිපට්ඨානය කිව්වහම දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී පවා දේශනා කළේ මොකද්ද? යම් කෙනෙක් සතිපට්ඨානය පිළිටුවාගෙන කටයුතු කරනවා නම් ඒ පුජ්‍යලයා අතිපාරිශුද්ධ මිනිසෙක් බවට පත් වෙනවා. පිරිසුදු කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ දුක්ඛ දෝමනස්සානං අත්තංග දුක් දොම්නස් නැති වෙනවා. ශෝක පරිදේව නැති වෙනවා. ඥායස අධිගමයි ඥානය නුවණ දියුණු වෙනවා. නිබ්බානස්ස සච්ච ක්‍රියාවේ නිවන් දකින්නත් පුළුවන් වෙනවා. එතකොට දරුවනේ යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ අධ්‍යාපනයට කැමති නම් අම්මා තාත්තට සැලකීම ගුණයක් හැටියට දකිනවා නම් ඒ ඇත්තෝ තමන්ගේ ජීවිතය තුළ සතිපට්ඨානය සිහිය පිහිටුවා ගැනීමේ ගුණය අපි අපේ ජීවිතේ හැමතිස්සෙම ගොඩනගා ගන්නට ඕනේ. ඒ සිහිය පිහිටුවා ගැනීමේ ගුණය කියලා කියන්නේ අතිපිරිසුදු කෙනෙක් වෙන්න පුළුවන්, සියලු දුක් නැති කරගන්න පුළුවන්, ශෝක පරිදේව වේදනා නැති කරගන්න පුළුවන්, නුවණ දියුණු කරගන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්. එතකොට තවත් ජීවිතේ ප්‍රශ්න ඉතුරුලා තියෙනවද? ඔයිට අමතරව නැහැ. ඒක නිසා අපි මේ අම්මා තාත්තට කීකරු නොවීම සහ අධ්‍යාපනය හරියට නොලැබීම තුළ තමයි මේ සියලු කඩාවැටීම් අපේ ජීවිතයේ දුකටපත් වීම අපිට සිද්ධ වෙන්නේ. මේ ලෝකේ දැන් එක දවසක් මට හම්බුණා රුවන්වැලි සෑයේ. මමයි මේ අපේ රටේ බොහොම ප්‍රසිද්ධ බොහොම ධනවත් ව්‍යාපාරික මහත්තයෙකුත් මමත් අපි ගිහිල්ලා ස්වර්ණමාලි මහ සෑයේ මළුවේ වඳිනකොට එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා අර මහත්මයාත් එක්ක කතා කරනවා. කතා කරන තාලෙන් මට තේරුණා අතිශය බොහොම සමීප හිතවතුන් බව. හැබැයි ඒකම මට තේරුණා මම දර්ශනය තුලින් දැක්කා මේ පුද්ගලයා ඒ තරම් ඉගෙනගත්ත නැති සාමාන්‍ය බොහොම පල්ලෙහා මට්ටමක ඉන්න කෙනෙක් බවක් දැනගත්තා. දැන් එතකොට නමුත් ඒ කතා කරන ලීලාවෙන් බොහොම යාළුකමකුත් තිබුණ බව දැනගත්තා. ඊට පස්සේ මං පොඩි විමර්ශනයක් කළා, විමසීමක් කළා මේ මහත්මයාගෙන් අපේ මහත්තයා යාළුවෙක්ද කියලා. එතකොට එතුමා සිහිපත් කළේ අනේ අපේ හාමුදුරනේ කිව්වහම මොකද මාත් එක්ක එකට පන්ති ඔය මිනිස්සයා හිටියේ.
මාත් එකට පන්ති හිටියේ. හැබැයි කවදාවත්ම කිසිම දවසකදී හාමුදුරුවනේ යා පාඩම් කළේ නැහැ. ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගන්න අපිටත් බාධා කළා. අපිටත් කරදර කළා. අපිවත් ඇදගෙන එළියට ගියා. සමහරට අපි දඬුවම් වශයෙන් අපිට එළියට බහින්න සිද්ධ වුණා මේ පුද්ගලයා නිසා. හැබැයි අද බොහෝම අමාරුවෙන් බොහොම සුළු රස්සාවක් කරලා මේ ওই ජීවත් වෙනවා කියලා හිත සිහිපත් කළා. ඉතින් ඇත්තටම මේ කොළඹ සමාජයේ ගත්තොත් මේ නගරාසන්න විශේෂයෙන් අගනගරයේ හැටියට ගත්තාම මගේ ජීවිත කාලය තුල දැන් මම පැවිදි වෙලා අවුරුදු 44ක් පමණ වෙන්ටෙනවා. මේ කාලය තුල මම මගේ ඇස් දෙකින් දැකපු ලක්ෂණ එහෙම නැත්නම් හේතු තියෙනවා. ගොඩාක් තමන්ගේ ජීවිතේ ඉගෙන ගන්න කාලය තුල ඉගෙන ගන්න නැතුව තමන්ගේ ජීවිතේ නොයෙක් විදිහේ එක එක්කෙනාගේ ඉගෙනුම් බස් වලට එක එක බලවේග වලට එකතු වෙලා අන්තිමට ජීවිතේම අවුල් කරගෙන ජීවිතේම කඩා වැටිච්ච. එහෙත් අම්මලා තාත්තලා ඊටාම ඉහළ මට්ටම් වල හිටපු. අම්මලා තාත්තලා ඊටාම ඉහළ ධනවත්ව හිටපු, උගත්ව හිටපු, බුද්ධිමත්ව හිටපු සමාජයේ පිළිගත් අය හැටියට කටයුතු කරපු. ඉතින් එවැනි අය මේ ලෝකයේ තුල බොහෝ වෙලාවට අපි දකිනවා මේ ඉගෙන ගැනීම නොමැතිකම නිසා තමන්ගේ ජීවිතයේ අම්මලා තාත්තලා ඉන්න මට්ටමටත් වඩා සිය දහස් ගුණයකින් පල්ලෙහාට වැටිච්ච දරුවෝ මේ සමාජය තුළ අපිට නිත්‍යතින්ම දකින්න හම්බ වෙනවා. ඒක අපිට අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා මේ ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිසාම නෙවෙයි, එහෙම නැත්නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පොතේ තියෙන නිසා නෙවෙයි, මේක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මේ සමාජය තුළ මේ ලෝකයේ තුළ දකින නිසා දරුවනේ මම නැවතත් ඔබලාට නැවත අවධානය යොමු කරන්නේ ඔබගේ ජීවිත කාලය තුළ මේ සිහිය පිහිටුවාගෙන මගේ ජීවිතයේ එකම භාවනාව ඉගෙනීමයි. මේ ඉගෙනීම මම කරන්න ඕන, ඒ කාර්ය කරලා තමයි අනිත් හැම දෙයක්ම දෙවෙනි කාරණා බවට පත් වෙන්නේ. ඒ වගේම මම මගේ ජීවිතය තුළ මොනතරම් යාළුවෝ හිතවතුන් මොනතරම් ඉහළ අය ලැබුණත් මට මගේ අම්මා තරම් මගේ තාත්තා තරම් මට කල්යාණ මිත්‍රයෙක්, මට යහළුවෙක්, මගේ දුක සැප අහන්න බලන්න කෙනෙක් මගේ ජීවිත කාලය තුළ මට වෙනත් නෑ කියන අදහස ඇති කරගෙන පිවිතුරු චේතනාවෙන් අධ්‍යාපනයම ලබන පුද්ගලයාට තමන්ගේ ජීවිතයේ ඒ තමන්ගේ අධ්‍යාපනය නැමැති ඉතා වටිනා මාණික්‍ය ලැබීම තුළ මුළු මහත් ලෝකයටම ආලෝකයේ පතුරන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒ ඔය දෙකම නැති අය තමන්ගේ ජීවිතයටත් හිංසාවක් කරගනිමින් සමහරලාට සමාජ සම්මතයෙන් පරිබාහිර වූ සමාජ විරෝධී ක්‍රියා, එහෙම නැත්නම් නීති විරෝධී ක්‍රියා කරලා තමන්ගේ ජීවිතේ බොහොම දුකටපත් වෙන, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය ගැටගසා ගැනීමට පවත්වාගෙන යාමට දවස ගානේ තමන්ට අනුන් රවට්ටන්න සිද්ධ වෙන, එහෙම නැත්නම් දවසින් දවස වේලෙන් වේලට අනුන් රවටා තමන්ගේ ජීවිතේ බඩ පුරවා ගන්න, ජීවිතේ පවත්වාගෙන යන්න උත්සාහ කරන මිනිසෙක් වුණොත් එහෙම ඒක ඔබට ඔබගේ ජීවිතයේ විශාල ගින්දරක් දුකක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතය තුළ අපේ අම්මලා තාත්තලා අපේ අතපය හතර හරියට ආරක්ෂා කරලා තිනවා. අපිට කටයුතු කරන්න පුළුවන් හොඳ නුවණක් තියෙනවා. ඒ නිසා මේ නුවණ ඥානය පාවිච්චි කරලා අපි හැමදෙනාටම අපගේ ජීවිතය තුළ බලාපොරොත්තු වන ඉලක්කය, බලාපොරොත්තු වන සැපත සලසා ගැනීම සඳහා ඔබ හැමදෙනාටම මේ ධර්ම දානය ශක්තියක් බලයක් වේවා. කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොකරන තත්වයට පත් වේවා. හිංසා පීඩා නොකර ජීවත් වන සිටිවිලි ඇත්තෝ වෙත්වා. විශේෂයෙන්ම දුකින් වාසය කරන ඇත්තෝ සුවපත් වීමට, බියෙන් වාසය කරන ඇත්තෝ සුවපත් වීමට, ඒ වගේම වේදනාවෙන් අසහනෙන් වාසය කරන අය සුවපත් වීමට අවශ්‍ය කරන මේ උතුම් ගුණධර්මවල පිහිටන්නට ඔබ හැම දෙනාටම මේ පුංචි අවවාදය ශක්තියක් බලයක් වේවා. ඔබගේ අධ්‍යාපන ආදී කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අපි මේ ගොඩනගා ගන්න කුසල ශිතිවිලිවල පුණ්‍ය බලය දෙවියෝ අනුමෝදන් වෙලා දෙවියන්ගේ පිහිට ආශිර්වාදය, දෙවියන්ගේ රැකවරණය මේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන
මේ ධර්මදානමේ පින්කම බෙදා හදා දෙන දරුවන් ඇතුළු මුළු මහත් ලෝකයටම සෙතක්ම ශාන්තියක්ම සලසන්නට දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේද සැලසේවා කියන අදහස ඇති කරගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. මුහුදේ නැව ගිලුණ කලට බෝසත් තම අම්මා දෑතේ කරපිට හිඳුවා පීනා ගොඩ දැම්මා. ඒ දේ කොට පැතුව කලදී මම මතු බුදු වෙම්මා. ලෝකේ පළමුව බුදුන්ට විවරණ දුන් අම්මා. දවාල රෑ කියා කිසිම වෙනසක් නැති අම්මා. පුතේ කියා නිතරම මගේ සැප දුක් සෙව් අම්මා. කැතේ නැතුව කැතකුණු අතගාමා හැදු අම්මා. මෙතේ බුදුන් දැක නිවනට නිවන් දකින් අම්මා. රන් වැට නම් බෝ රජින්දුට රන් වැට වී දිවියේ පින් වපුරා රන් අසුවනු නෙලනා කෙත ඌයේ. මල් අතුරා සෑ සදිසිව පිදුවත් නිමනුයේ. පින් අරණේ පියාණන්ය රන් පුන් සඳ වූයේ. සොරව්ව බැඳ පින්දියවර දුන්නේ දරුවන්ටයි. පහන්ව සිත බෝ සෙවණක් වූයේ දරුවන්ටයි. ගිලන්ව ගිය මුද්ගත සිත සිත දරුවන් ළඟමයි. දූ පුතුනේ සක්විති සැප දෙගුරුන් පාළඟමයි. දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භයා. සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේපි පානිනෝ. ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම්
ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිනේ තිලෝ